මේ වේදිකාවට අපි හිතාගෙන හිටියේ එක්ක අවුරුදු 10කින් අඩුම අවුරුදු 5කින් නගින්න වෙයි කියලා. ඒ වුණාට මේ වේදිකාවට මේ තරම් ඉක්මනට නගින්න සිද්ධ වුණේ ඇයි කියන වගත් අඩු වැඩි වශයෙන් අපි හැමෝගෙම හිත තුළ තියෙනවා. මුලින්ම කියන්න ඕනේ අපි මේ විදිහේ සම්මන්ත්‍රණ අමතන්නේ මේ රැස්වීම කරන්නේ ආණ්ඩු විරෝධීන් ලෙස නොවන බව. මෙතන කිව්වේ 69 ලක්ෂයේ අරමුණට පණ දෙන්නයි අපි මේ වැඩේ කරන්නේ කියලා. අද උදේ අපි මේ නායක හඳුරු නමක් මෙතන වැඩ ඉන්නවා නැන්සේ. නැන්සේ මට කතා කරලා ඇහුවා අබේති සාන්ද්‍රෝ ගෝඨාභය මහත්තයාට විරුද්ධව කරන රැස්වීමක් නම් අපි ඒකට අනේක හොඳ නැහැ නේද? මං කිව්වා නෑ නායක හඳුනේ රටට හිතවත්ව කරන රැස්වීමක් ගෝඨාභයට විරුද්ධ කරන රැස්වීමක් නෙවෙයි කියලා. එනිසා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපේ නායකයෝ තේරුම් ගන්න ඕනේ මාධ්‍යත් තේරුම් ගන්න ඕනේ අපිට තියෙන්නේ එක ඉලක්කයයි. ඒ ඉලක්කය පුද්ගල බද්ධ ලෙස කල්පනා කරලා අපිට පාවා දෙන්න බෑ. ඒ ඉලක්කයට යන ගමනේදී ඔහු අපිපත් කරපු නායකයාද? ඔහු අපගේ ගෞරවය දිනාගත්තු පුද්ගලයාද? කුමක්ද කියන කාරණාවට වඩා ඒ කාරණාවෙන් කාරණාව වෙන වෙනම වියුක්තව කල්පනා කරලා ඒ කාරණාව මොනතරම් රටක හිතවත්ද හිතකරද කියන එක ගැන හිතලා මිසක් අන් කිසිදු පූර්ණ නිගමනයන් හෝ පුද්ගල සාධක බද්ධව අපි කතා කරන්නේ නැහැ. මෙතන රැස්වීමට ආපු වෙලාවේ මෙහි දැක්වෙන පුවරුවේ තියෙනවා ඉස්ලාම් අන්තවාදය ගැන අදහසක්. ඉස්ලාම් අන්තවාදයට යටත් වෙන්න එපා කියලා. දැන් මේ ප්‍රතිඥාව දෙන වෙලාවේ නිහඬව මම කල්පනා කළේ අපේ මිනිස්සුන්ට තාමත් මේ ඉස්ලාම් අන්තවාදයේ බරපතලකම වැටහිලා නැති හැටියක්. බලන්න එදා 200 ගාණක් පාස්කු ප්‍රහාරයේදී පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ දෙයියෝ අදහන්න ගිහිල්ලා ඉතින් අහිංසක මිනිස්සු තමගේ ජීවිත වලින් සමුගන්න පවුල් පිටින් ඒ පවුල් වලට මේ ගමනේ මේ භවයේ උන්ට ආයේ මේ සසර නෙමෙයි මේ භවයේ මේ ජීවිත කාලේ උන්ට ආයේ සනසුම් සුසුමක් කළන්න උන්ගේ මූණ වල හිනාවක් මතුවෙන්න අවස්ථාවක් නැහැ. හැබැයි මතක තියාගත යුතු කාරණාව තමයි ඉස්ලාම් අන්තවාදී පුපුරා යම එතනින් ඉවරයි කියලා හිතනවා නම් ඒක තරම් මෝඩ සිටිවිලක් තවත් නැහැ. ඉස්ලාම් අන්තවාදය ආරම්භයේ පමණයි පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක අපි අත්විඳි. එහෙමනම් නොවැම්බර් 16 ජනවරම නිර්මාණය කරන ප්‍රධාන සාධකයක් තමයි පාස්කු ඉරිදා ප්‍රහාරයේ බඳු ප්‍රහාර. ආගමික අන්තවාදී ප්‍රහාර නැවත මේ රට තුල දියත් නොවන ආකාරයට පසුබිම සකස් කිරීම. ඒ සඳහා හිතනවා නම් බුද්ධ්‍යංශ පමණක් ප්‍රමාණවත් කියලා. ඒ සඳහා හිතනවා නම් ආයුධ නිරායුධ කිරීම පමණක් ප්‍රමාණවත් කියලා. ඒක ලොකු වැරදීමක්. ඒ නිසා මේ අන්තවාදයේ පෝෂණය කරනු ලබන සකල විද මූලාශ්‍රයන් හඳුනාගෙන ඒ මූලාශ්‍රයන් විනාශ කිරීම හරහා තමයි මේ අන්තවාදයට මුහුණ දීමට හැකියාව තියෙන්නේ. තවදුරටත් ඒ අන්තවාදයේ පෝෂණය කරන මද්රසා ඉවත් වෙලාද? නැත්නම් වෙලාවට ඉදිරියේදී මද්රසා නියාමනය කරන්න ඉඩ තියෙනවා. වැරද්ද නීතිගත කරන්න ඉඩ තියෙනවා. එසා තාම මේක අවසන් වෙලා නැහැ. ඊළඟට අන්තවාදීන් නිර්මාණය කරන
ආගමික මූලධර්මවාදීන් පිළිබඳව ඔවුන් පාලනයකට හසු කරගෙන නතු කරගෙන තියනවද? ඒවා තාම මේ විදිහට වෙලා නැහැ. රටක එක අධ්‍යාපනයයි තියෙන්න ඕනේ, එක නීතියයි තියෙන්න ඕනේ. මේ දවස්වල කතා වෙනවා මන් දන්නේ මොන තරම් දුරට සත්‍යද කියලා. මේ කාති උසාවි සම්බන්ධයෙන් බදවා ගැනීම පිළිබඳව ඊළඟට භාෂාව ජාතිය පදනම් කරගෙන උසාවි වලට තනතුරුපත් කිරීම පිළිබඳව පොලිසිය වලට තනතුරුපත් කිරීම පිළිබඳව මේ හරහා අන්තවාදයේ අවසන් වීමද අන්තවාදයේ පෝෂණය වීමද වෙන්නේ කියන එක මක්නිසාද හැම වෙලාවෙම ජාතික මතවාදීන් අපිට තියෙන්නේ ජාතිකත්වය. ඒ නිසා අපි බලයටපත් කරන නායකයෝ හැබැයි මේ බලයටපත් කරන නායකයන් වට කරන්නේ තමන්ගේ ඉලක්ක අරමුණු තියාගන්න පිළිස්. ඒ නිසා වුන් හැම අවස්ථාවකම මේ නායකයන් තමන්ගේ අරමුණු වෙත ක්‍රමානුකූලව පියවරෙන් පියවර අරන් යනවා. අපි එදා ඉඳලා දැක්කා. මට තව දුකක් තියෙනවා. දැන් අපේ රටේ 30 අවුරුදු යුද්ධය අවසන් කරන්න නායකත්වයේ දරපු ඒ යුද්ධමය කොටසේ එතකොට එතුමා දේශපාලකයෙක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට එතුමා රටේ ජාතික ආදරය කෙනෙක් කියන එක අපිට හොඳටම විශ්වාසයිනේ. ඒක ඔබ අපි කවුරුත් අමතක කරලා නෙමෙයි මේ කතා කරන්නේ. එහෙව් පුද්ගලයෙක් බලයට ඇවිල්ලා ඒ කියන්නේ රටේ ඔබ අවංකව විශ්වාස කරන්න ඔබ එදා ඡන්දයට මිනිසුන්ව පෙළ ගැස්සෙව්වේ ඔබ ඡන්ද දාන්න ගියේ ඒ හැම දෙයක්ම කළේ මේ තමයි මේ රටේ මේ වැඩේට ඉන්න හරිම මිනිහා කියලා තීරණය කළා නෙමෙයිද? මේ වැඩේට ඉන්න හරිම මිනිහා කියලා තීරණය කළායි අපි ගියේ. එහෙමනම් හරිම මිනිහත් යම් අයගේ හැසිරීම වලට යටත් කරගන්න කටයුතු කරනවා නම් උත්සාහ දරනවා නම් ඒ කියන්නේ අපිට වැරදිච්ච තැනක් තියෙනවා කියලා නේ. ඒ කියන්නේ දේශපාලකයෝ බලයටපත් කරලා කවුරුන්ව බලයටපත් කරලා විතරක් රට රකින්න බෑ කියන අවබෝධය අපි ඇති කරගත යුතුයි. ඒ නිසා දැන් පක්ෂ මාරු කරලා, පුටු මාරු කරලා, තනතුරු මාරු කරලා මේ රටේ ඉන්න ඔළුගෙඩි නායක පුටු වලට ගේන්නේ නැතුව ඒ වෙනුවට ජනතාව ඥානනය කිරීම හරහා මේ රටේ ජාතිකත්ව චින්තනය මොහත් කරලා ඉදිරියට අරන් යා යුතුයි කියන එකයි අපි කල්පනා කරන්නේ. ඒ ජාතිකත්ව චින්තනය හර විදියට මොහත් කරලා උඩට ගත්තේ නැත්තම් දවසින් දවස සතුරා පියවරෙන් පියවර ඉදිරියට පියවනවා. අද අපි ප්‍රධාන ප්‍රශ්නයක් බවට රටේ පත්වලා තියෙන සාකච්ඡා වෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව ජනාධිපතිතුමාත් එක්ක පැය ගණන් කතා කරපු කෙනෙක් මම. ඒ වගේ වරාය ඇමතිත් එක්ක පන්සලට ගෙන්නගෙන පැය ගණන් කතා කරපු කෙනෙක් මම. ඒ විතරක් නෙමෙයි මේවට උඩින් යටින් සම්බන්ධ වෙන ව්‍යාපාරිකයෝ ගෙන්නලා පන්සලේ පැය ගණන් කතා කරේ මම. ඒ නිසා මේකේ උඩ යට පිළිබඳව හැම දෙයක්ම පිළිබඳව මට අදහසක් තියෙනවා. ඒ නිසා මම ඒක මේ වෙලාවේදී කැමති ඔබත් එක්ක කතා කරන්න. මේ වරායේ ප්‍රශ්නේ පිළිබඳව අදහස ආවේ මීට මාස 6-7කට එහා පැත්තේ ඒ වෙලාවේදී අපේ නායක හඳුරු කීප නමක් එක්ක ජනාධිපතිතුමා හම්බුණා අපි ගිහිල්ලා. එතුමාට කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. එතකොට මේ අවස්ථාවේදී සඳහන් කළේ පෞද්ගලික ආණ්ඩුව අවබෝධතාවකට එහා ගිය ගිවිසුමකට ඇතුළත් වෙලා ඉන්න නිසා මේක කිසියම් හවුල් ව්‍යාපාරික ස්වරූපයෙන් කොටස් ඇටියට ආයෝජනයක් ලෙස අරන් එන්න කියලා එතුමා ඉන්දියානු රජයට දැනුම් දුන්න බව මෝදි හම්බෙන්න ගිය වෙලාවේ. ඒකත් වෙන්න පුළුවන්. හැබැයි අපි නොවැම්බර් 16 ජනවරිම සකස් කරගන්නේ අපිට අඩුවෙන් අවාසි කරගන්න
වැඩ කරන්න නෙමෙයි. අවාසිය වළක්වා ගැනීම සඳහා වැඩ කරන්න. අපි ජනනායකයෝ තේරුම් ගත යුතු කාරණාව කවදාවත් අපේ රටවල් ආක්‍රමණය කරන්න බලන් ඉන්න විදේශීය පිරිස් කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ මේකක් දුන්නයි කියලා. ඒකෙන් පස්සේ තව එකකට යනවා. ඒ නිසා ඉන්ධන දාලා ගින්දර සතුරු කරන්න බෑ වගේ. වරායවල් තෙල් ටැංකි භූමිය මේ මොනවද දීලවත් අපි ආක්‍රමණය කරන්න යන පරසතුරන්ව අධිරාජ්‍යවාදීන්ව සතුටු කරලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි හැම වෙලාවෙම ගොදුරු වීමට යෝජිතව ගොදුරු වීමට ඉලක්කගතව සිට පිරිසක් කියන එක. ලංකාවේ භූමිගත පිහිටීම අපිට තියෙන මහත් භාග්‍යයක් වාසනාවක්. ඒ වගේ මේ ලංකාවේ භූමිගත පිහිටීමම අපේ අභාග්‍ය බවට පත් වෙලා තියෙනවා. මෙතනදී අපේ පාලකයන් ආදර්ශයට ගන්න ඕනේ ශ්‍රීමව බණ්ඩාරනායක මැතිණිව. බලන්න බණ්ඩාරනායක මැතිණි අපිට කච්චතිය දූපත නිදහස් කරගත්තා. ඒ වගේම තමයි ශ්‍රීමා ශාස්ත්‍රී ගිවිසුම හරහා ලංකාවට වාසිදායක විදියට කටයුතු සිදු කරගත්තා. ඒ විතරක් නෙමෙයි මට මතක හිටියට ඩොලර් 2,50,000 දීලා තෙල් ටැංකි ටික අරගත්තා. එහෙදිර ගණිතී යටත් වෙලා තිබුණු දේවල් නැවත අපේ බාහිරට අරගත්තා. හැබැයි අද බලනකොට මට හිතෙන්නේ අපි ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තයේද කියලා. බලන්න ලංකාවට ඉන්දියාවෙන් එන අගමැති විතරක් නෙමෙයි විදේශ ඇමති විතරක් නෙමෙයි හැම හැච්චපැච්චම ලංකාවට ආපු ගමන් කියන්නේ 13 වෙනි සංශෝධනීය ක්‍රියාත්මක කරන්න. එතකොට ඔවුන් නියෝජනය කරන්නේ මේ අන්තවාදී බෙදුම්වාදීන්ව විතරද ඉන්දියාව? ඔවුන්ට බේන්නේ නැද්ද? ඇත්තම සුළු ජාතිය සිංහලයෝ කියලා. ඒ ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ දෙමළ සහ ලංකාවේ දෙමළ එකතු කරලා ගත්තොත් එහෙම අපි සුළු ජාතියක් නෙමෙයි. ඒ නිසා මේ භූමියේ සුළු ජාතිකත්වයේ පිළිබඳව කල්පනා කරලා බලනවා මිසක් ඔවුන් මේ ලෝකයේ සුළු ජාතිකත්වයේ පිළිබඳව කල්පනා කරන්නේ මේ ලෝකයේ ඉන්න සුළුම සුළු ජාතිය සිංහල කියලා කිව්වොත් ඔය බොහොම පුංචි ජාතීන් කීපයක් කරනකොට සිංහල මිනිස්සු සුළු ජාතිය. යටිට බලද්දී අපේම නායකයන් හැම වෙලාවෙම අනිත් උදවිය සුළු ජාතීන් හැටියට සලකනවා මිසක් මේ වඳ වෙවි යන සිංහල ජාතිය සුළු ජාතියක් හැටියට සලකලා එහි ආරක්ෂාව පිළිබඳව ඒ වගේම එහි ඓතිහාසික ප්‍රවේණීන් පිළිබඳව කල්පනා කරන්නට උත්සාහ නොදැරීම අවසනාවක්. මං කියාගෙන ආවේ ඉන්දියාව වගේ රටවල් ලංකාවට ආපු ගමන් කියන්නේ අපිට 13 වෙනි සංශෝධනීය ක්‍රියාත්මක කරන්න. මේ බෙදුම්වාදී 13 මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න. එතකොට උන්ට පුළුවන් උන්ගේ සිතු මතයේද කැලි කැලි වලට බෙදිච්ච කුලල් කා ගන්න මිනි මරා ගන්න මේ දේශේ Tamanගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ භූමිය පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ඉන්දියාව ලංකාවේ වරායේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉල්ලන්නේ ඇයි? අපි සලකා බැලුවොත් මේ ගැන අපි සලකා ගත්තොත් මේ ගැන මේකට අපිට හිතන්න කාරණා කීපයක් තියෙනවා. මේකදී ආණ්ඩුව නිතරම කියන කතාවක් තමයි එහා පැත්තෙන් චීනේ ඉන්නවා උඩ ෆෝර්ට් සිටිය ලැබිලා තියෙනවා. ඒ නිසා ඉන්දියාවට යම් බයක් තියෙනවා මේ මුහුදේ ඔවුන් පිළිබඳව චීනය මේ සැරිසරද්දී ඉන්දියාවට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ බහු දේශපාලනික කාරණා නිසා මේක බැලන්ස් කරන්න ඉන්දියාවට මේක දෙන්න ඕනේ කියලා. හැබැයි අතනින්
නැගෙනහිර අපේ තෙල් ටැංකිය ටික දීලා තියෙනවා. ඊට පස්සේ මෙහාට එනකොට මාගම්පුර වරාය, හම්බතොට වරාය දීලා තියෙනවා. මෙතන ෆෝර්ට් සිටි එක දීලා තියෙනවා. දැන් අපිට අනාගතයේ අපේ රටේ ආර්ථික දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් බලාපොරොත්තු විය හැකි එකම අපේ සම්පත අපේ නායක හඳුරුනේ නැගෙනහිර පර්යන්තය. ඒක දෙන්න යෝජිතව ඒ වෙනුවෙන් දිවා රාත්‍රී වෙහෙසෙන නිලධාරීන් සහ දිවා රාත්‍රී වෙහෙසෙන දේශපාලකයන් ටිකක් ඉන්නවා. මේ හඳුරුනේ අර සංස්කෘත කියමනක් තියෙන භක්ෂ භක්ෂකයෝර ප්‍රීති විනාශයි රේව කාරණම් කියලා. කන්නාගේ සහ කැවෙන්නාගේ ප්‍රීතිය එකක් වෙන්න බෑනේ. කණේකාගේ ප්‍රීතිය කෑම වුණාට කැවෙන එකාගේ ප්‍රීතිය බේරියාමනේ. එහෙමනම් ලංකාවේ ප්‍රීතිය බවට පත් විය යුත්තේ අපේ ලංකාවේ දේශපාලකයන්ගේ. නිලධාරීන්ගේ ප්‍රීතිය බවට පත් වෙන්න ඕනේ. ඉන්දියාවට අහු වෙන එකද මේ ගැටේට එහෙමත් නැත්නම් මේකෙන් බේරිලා පැනලා යන එකද? මේකට නිදර්ශනාත්මකව පෙන්වා දෙන්න පුළුවන් මේ බඳු අවස්ථාවලදී අපේ නායකයෝ මොන දුන්න හැටි වෙන කවුරුත් ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගන්න. ඔබට මතකයි අර එක්ක ගිවිසුම ආපු වෙලාවේ එක්ක නෙමෙයි මේ මොකද්ද මේ අර ඉන්දියානු ගිවිසුම මොකද්ද ඒකට කියන්නේ සීෆා කියලා ආවා. ඒක දෙවුණෝ නම වෙනස් කරලා ආවා. ඒ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ජනතා උද්ඝෝෂණය භාවිතයට ගත්තා. එයින් බේරෙන්න. ඒ වගේම ජනතා උද්ඝෝෂණය භාවිතයට අරගෙන ගෝඨාභය ජනාධිපතිතුමත් ඔහුගේ MCC ගිවිසුම සඳහා අපේ කොමිසමක් පත් කරලා ඒ හරහා එහි ප්‍රතිඵල අනුව MCC ගිවිසුම නවත්වන්නට තීන්දුව කළා කියලා සඳහන් කළා. හැබැයි MCC නැවතුණයි කියලා හිතනට වඩා ඒක නැවතුණා. අපි අවධානයෙන් ඉන්න ඕනේ. මේව නම් මාරු කරගෙන වෙනත් වෙස් වලාගෙන ආපහු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ බඳු තත්ත්වයකටදී මං කිය මට දුකක් තියෙනවායි කියලා. අපේ ජන නායකයෝ මුලින්ම හිතන්න ඕනේ මේව බේරා ගන්න අපි වැඩ කරන්න ඕනේ කියලා. ඒ පදනම ඇතුලේ තමයි මේ ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මේක දෙන්න ඕනේ කියලා හිතාගෙන නෙමෙයි ගනුදෙනු කරන්න ඕනේ. මේක නිදහස් කරගන්න ඕනේ කියලා හිතාගෙන. එතකොට මේ ජනතා උද්ඝෝෂණය මහා සංඝරත්නයේ අදහස් මේ රටේ මතුවලා එන මේ දැවැන්ත විරෝධතාව ඔවුන්ට පාවිච්චි කරන්න පුළුවන් ඒ සඳහා මම කෙටියෙන් සඳහන් කළොත් අපේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය අපිට තියෙන සල්ලි උල්පතක් මේ රටේ. දැන් මේක ඔබට ඉන්දියාවයි ලංකාවයි තියෙන හැටි බලාගත්තොත් අපේ ලංකාවේ යාපනයේ පැත්තෙන් උඩ පැත්තෙන් උතුරු පැත්තෙන් නෞකා ගමනාගමනය කරන්න බෑ ඉන්දියාව හරහා. මොකද හේතුව ඔබ දන්නවා සේතු සමුද්‍රම් එහෙම නැත්නම් අපේ නොගැමුණු මුහුදු තීරයේ තියෙන නිසා. ඒ නිසා සියලුම නෞකා දැන් අපි ගත්තොත් වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට එන්න ඕන නම් ඉන්දියාවේ නිකන් ඉන්දියාව දෙකට බෙදලා තියෙනවා වගේ මේ අපේ යන්න ඕනේ මේ කොළඹ වරාය ප්‍රදේශේ. සාමාන්‍යයෙන් කොළඹ වරායට ඇවිල්ලා ඔවුන් ප්‍රධාන නෞකා මාර්ගයේ ඉඳලා ඒ බහලුම් ඒ ක්‍රියාවලියට ඔවුන්ට ගත වෙන කාලය ඔවුන්ට ගත වෙන මුදල වගේ ඇතැම් වෙලාවට දෙතුන් ගුණයක් මුදල් ඉන්දියාවට ගිහිල්ලා කරන්න ගියොත් ඔවුන්ට සිද්ධ වෙනවා වියදම් කරන්න. ඒක තියෙන ඩොලර් 40000ක විතර මුදලකින් ලංකාවට ඇවිල්ලා ඒ කටයුතු කරගන්න පුළුවන් නම් ඉන්දියාවට ගිහිල්ලා යනකොට සමහර ඒකට 50 60000ක් 60000ක් සමහර ඒවාට දැන් ඔය මුම්බයි පැත්තට එහෙම තවත් වරායවල වලට ඩොලර් 2 ලක්ෂ ගණනක මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා උන්ට එක ගමනකදී. ඒ නිසා වාණිජ නෞකාවන් තෝරා ගන්නෙම ලාභදායී පහසුම තැන, කාලය අඩුවෙන් මුදල් අඩුවෙන් කරන්න පුළුවන් තැන. ඒ නිසා අපේ කොළඹ වරාය කියලා කියන්නේ ඒක සුදුසුම තැන. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ කොළඹ වරායේ
සුදුසුම තැන වුණාට අපේ තව පර්යන්ත තියනව නේද කියලා. අපිට තියෙනවා විශේෂයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුලේ තියෙන්නේ මේ ජයවහලු පර්යන්තය. ඒක මීටර් 14.5ක් වගේ ගැඹුරු එකක්. ඒකට ඇවිල්ලා මව් නෞකාවන්ට මද වෙසල්ස් කියන ඒවට ඇවිල්ලා ඒක ඔපරේෂන් කරන්න බෑ. ඒවනම් දැනට අපි සකස් කරගෙන තියෙන මේ වන විටත් තුනෙන් එකකට වඩා ලංකා බැංකු ණයක් අරගෙන සකස් කරගෙන තියෙන නැගෙනහිර වරාය ඉදිරියට දියුණු කර ගැනීමයි අපිට කරන්න තියෙන්නේ. ඒක මීටර් 19ක් ගැඹුර තියෙනවා. ඔය දැන් ඉන්දියාව විතරක් නෙමෙයි තව තදාසන්න රටවල් වලට කරන්න තියෙන අන්තර් නෞකා භාණ්ඩ හුවමාරු ඔය ට්‍රාන්ස්ෂිප්මන්ට් කියන එක කරන්න තියෙන පහසුම නාවිකයන්ට තියෙන පහසුම ක්‍රමයේ බවට පත් වෙන්නේ අපේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය. එනිසා මේක මොන හේතුවක් නිසාවත් අපි ඉන්දියානු සමාගමක් වෙත නොදිය යුතුයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ ඉන්දියානු සමාගමකට මේක දුන්නොත් එක පැත්තකින් අපේ ආර්ථිකයට විශාල බලපෑමක්. අනිත් එක මේක දෙන ක්‍රමයේ පිළිබඳවයි මට තියෙන ප්‍රශ්නේ. අපි ආර්ථිකය ගැන කතා කරනවට වඩා යටත් වීම ගැන කතා කරමු. ආර්ථිකය ගැන කතා කරනවට වඩා අපි යටත් වීම ගැන කතා කළොත් මේකේ බරපතලම තත්ත්වයේ තියෙන්නේ ආණ්ඩුව කියන්නේ බදු දෙන්නෙත් නැහැ විකුණන්නෙත් නැහැ කියලා. ආණ්ඩුව කියනවා බදු දෙන්නෙත් නැහැ විකුණන්නෙත් නැහැ කියලා. බදු දෙන්නෙත් නැත්තම් විකුණන්නෙත් නැත්තම් කොහොමද මේක දෙන්නේ කියන එක පිළිබඳව අපි අහලා බලන්න. ඒක මතක තබා ගන්න දෙන්නේ කොටස් 149ක් වුන්ට 151ක් අපිට. ප්‍රශ්නේ තියෙන්නේ බද්දකට කාලයක් තියෙනවා. බද්දකට කාලයක් තියෙනවා. අහවල් කාලයට බදු දෙනවා කියලා. ඒ බදු දුන්නාට පස්සේ ඒක හිමි වෙනවා. විකුණුවොත් සින්නක් කර කොටස් දුන්නොත් ඒක සදාකාලිකවම ඔවුන්ට හිමි වෙනවා. ඉන්දියාව හිතනවාද අපිට කොටස් 49 විකුණයි කියලා? ඒ නිසා සදාකාලිකව අපේ ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර ජටිය ඉන්දියානුවන් විසින් පාලනය කරනවා විතරක් නෙමෙයි. අපිට තියෙන ගැඹුරුම වරාය අපිට තියෙන හොඳම මුදල් උල්පත අපේ ජාතිය රට පෝෂණය කරන්න ඒක ඉන්දියානුවන්ට අයත් වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ බලාපොරොත්තුව මේ සඳහා සැලැස්ම හදාගෙන තියෙන ආණ්ඩුව වහාම හකුලා ගන්න කියන එක අපි තාමත්ම කරුණාවෙන් සඳහන් කරන්නේ. මේක අපේ රටේ ජාතියේ ඉරණම තීරණය කරන අවස්ථාවක්. ඒක අපේ හැමදෙනාගේම ආශිර්වාදයෙන් අපි හැමදෙනාගේම ආදරයෙන් බලයට පත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ කෙනෙක්ගේ කාලය ඇතුලේ සිද්ධ වෙනවා නම් ඒ තරම් අවාසනාවක් තවත් ඇත්තේ නැහැ. ඒ නිසා මේක ගෝඨාභය ජනාධිපතිතුමාට අපේ නායකහරු කෙනෙක් මං කිව්ව ඇහුවයි කියලා. අපි ආණ්ඩුවට ජනාධිපතිතුමාට විරුද්ධව කරන කතාවක් නෙමෙයි. මෞබිමි අනාගතය අපි ඉතුරු කරලා තියන්න ඕනේ. ඒ නිසා මේ රටේ අතීතේ විරුවන් හැටියට එකතු වුණේ. අතීත විරුවන් හැටියට මේ රටේ නම් ලියවුනේ පාව දුන්නු අය යටත් වෙච්ච අය නෙමෙයි ආරක්ෂා කරගත්තු අය. ඒ ආරක්ෂා කර ගැනීම සඳහා අපි හැම මොහොතකම වෙහෙසෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ වෙනකොට චීන, ඇමරිකානු, ඉන්දියානු බල අරගලයක්. ඒනොත් මේක ඇමරිකාව ඉන්දියාව සමග එකතු වෙලා චීනියත් එක්ක කරන බල අරගලයේදී අනිවාර්යයෙන්ම ලංකාවේ ගොදුරක් බවට පත්වීමට තියෙන අවස්ථාව මෙහි අපිට දකින්න පුළුවන්. අපේ ජනාධිපතිතුමාට තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කියනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වහාම ඉදි කරලා කටයුතු ක්‍රියාත්මක කරනවා. බටහිර පර්යන්තය
බටහිර පර්යන්තයේ PPT කියලා තියෙන ප්‍රයිවට් පබ්ලික් මේ දෙපැත්තම අරගෙන දියුණු කරනවා කියලා. ඒ නිසා අපි කියන්නේ ඉන්දියාව බැලන්ස් කරන්න ඕන නම් අපේ හදාගෙන තියෙන අපිට තියෙන ආර්ථික මර්මස්ථානයක් වන නැගෙනහිර පර්යන්තයේ අපිට ඉතුරු කරගන්න. බටහිර පර්යන්තයේ කොටස් හැටියට නෙමෙයි. යම් කාලයකට බදු දීලා ඒක නිමවලා ඒකට කියන්නේ BOT කියලා. BOT කියන්නේ build operate and transfer. දැන් අපේ ජනාධිපතිතුමා ළඟ ඉන්න ලේකම් උන්නේ පහුගිය කාලේ BOT තියෙන එක BOOT කරා. ඔබ දන්නවා ඇති. BOT කියලා කියන්නේ build operate and transfer. හැබැයි මෙයා කරේ BOOT build operate own and transfer. own කියලා කියන අයිති කරගෙන තමයි. එතකොට අපිට මුදල් ගෙවලා ගන්න වෙන්නේ. ඔවුන් කියන ගාණක් ගෙවලා ගන්න වෙන්නේ. ඒ නිසා මේ වගේ පාපතර නිලධාරීන් ළඟ තියාගෙන ඔවුන්ගේ ඒ යම් යටිකුට්ටු වැඩත් එක්ක මේ රට බේරාගෙන යනවායි කියන එක ගොඩක් අමාරු වැඩක්. ඒ කාර්ය කරද්දී ජනතාවක් හැටියට රටට ආදරය කරන පිරිස හැටියට අපිට දෙන්න පුළුවන් ඕනෑම සහයෝගයක් අපි දෙනවා. ඉන්දියාව ඉල්ලන්නේ මම ඊයේත් මේ ගැන කිව්වා. මං හිතන්නේ මාධ්‍යවල ගියා මේ වරාය වෙනුවෙන් දේශීය සම්පත් වෙනුවෙන් ඉන්දියාව ඉල්ලන්නේ ලේ බිල්ලක් නම් අපි ලේ බිල්ල දෙන්න ලෑස්ති. හැබැයි වරාය දෙන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා මේක වහාම අතහැරගත යුතු දෙයක්. මේක ඉදිරියට තවත් යන්න ආණ්ඩුව අප්‍රසාදයටපත් වෙනවා විතරක් නෙවෙයි මේ පාපතර භාව දෙන්නන්ගේ ඉස්ලාම් බෝම්බ ප්‍රහාරය අන්තවාදී බෝම්බ ප්‍රහාරයට ඉඩ දුන්නු. ඒ වගේම රටේ අසංස්කෘතික දේවල් අරගෙන ඇවිල්ලා මේ රට ඇතුලේ විවිධ කාබාසිනියාවන් කරපු රණවිරුවන් පාවා දුන්නු. ඔය දේශද්‍රෝහී දැන් දේශප්‍රේමීත්වය ගැන මම දැක්ක පහුගිය දවසක මංගල සමරේරුන් කතා කරලා තිබුණා. මේ කිසිම දේශප්‍රේමියෙකුට බැයිලු කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන එකට විරුද්ධ වෙන්නේ. මේ දේශප්‍රේමීත්වය ගැන උගන්වපු ඒ වගේ අසංස්කෘතික මිනිස්සුන්ට බලය දෙන්න නෙමෙයි අපි මේ සටන කරන්නේ. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුව තීරණය කරන්න. කරුණාකරලා ජනාධිපතිතුමනි මේ හඬේ සැබෑ යථාර්ථය දකින්න. අපි කැමති නෑ අපි පත් කරගත්තු ආණ්ඩුවක් අවුරුද්දෙන් හමාරේ අප්‍රසාදයට පත් කරලා බකල් කරලා වැඩ බැරි ආණ්ඩුවක් කරන්න අපි ලෑස්ති නෑ. ඒ නිසා මේ පපුවේ කෑකෑරෙන දුක වේදනාව එක්කයි අපි මේ කතා කරන්නේ. කොටිම නායකයන්නි මම මේ කතාවට එද්දි මොනවද ලෑස්ති උනේ? මට ලෑස්ති වෙන්න එපා කියලා හිතුණා. මොනවද අපි කතා කරන්නේ මේ මිනිස්සුන්ට විරුද්ධව? කොහොමද අපි මේ ටික කියන්නේ? ඒ නිසා මේ ස්ටේජ් එකේ මේ මයික් එකේ ඉස්සරහට ආවෙන් පස්සේ මට හිතන දෙයක් කියනවායි කියලා නායකයන්නි මම හිතාගෙන ආවා. ඒ තරම් සංවේගයක් තියෙනවා. ඒ නිසා අප විසින් රැක බලාගත යුතු අප විසින් සමාජයේ ඉදිරියේ ගිහිල්ලා මේ විදිහේ මේ වැඩ සිද්ධ වෙන්නේ කියලා ආස්වාදනීය ලෙස සාකච්ඡා කළ යුතු තැනක ඉන්න අපිට අද සිද්ධ වෙලා තියෙන ආස්වාදයේ වෙනුවට වේදනාව හදවත් තුල තියාගෙන අහනගෙන කතා කරගෙන අහන මේ ප්‍රශ්නවලදී දුර්මුඛ කටයුතු කරන්න. මගේ කතාව ගොඩක් ගියා වැඩි වෙලාවක්. ඒ නිසා මම ඊට වඩා කතා කරන්නේ නැහැ. ඒ නිසා කියන්න තියෙන එකයි මේ රටේ අවුරුදු 2500ක ඉතිහාසයක් ගත්තොත් මේ 2500 ඇතුළෙම දොන්ජොන් ධර්මපාලලා පස්වෙනි මිහිඳුල වගේ අය මේ රටේ ඉතිහාසයට එකතුනේ කළු පැල්ලන් එක්ක. ඔවුන්ගේ ඉතිහාසය ලියවෙන්න ගත වුණු කාලේ දිහා බැලුවොත් එහෙම ඊළඟ මහා වංශ එඩිෂන් එක යනකම් ඉන්න එපායි. එසා මහා වංශය ඔවුන් ලියවෙනකොට සමහරට ඔවුන් මිය ගිහිල්ලත් අවුරුදු 100 ගණනක් ගිහිල්ලා. හැබැයි උනාට වර්තමාන ඉතිහාසය ලියවෙන්න ඉතර කාලයක් යන්නේ නැහැ. ඒ නිසා එදා කොබ්බෑ කඩුව හාමුදුරුවනේ දේශද්‍රෝහීන්ට උදව් කරපු හාමුදුරු කෙනෙක් හැටියටයි ලියුනේ ඉතිහාස පොතේ හුවරයුගේ. ඒ නිසා අබේතිස්ස හාමුදුරුව, කස්සප හාමුදුරුව, ඉන්දසාර හාමුදුරුව, විමල ජෝති හාමුදුරුව
මෙතන ආපු ඔක්කොම හාමුදුරුවෝ මේ ඉතිහාසය ඇතුලේ ලංකාවට තිබිච්ච කොළඹ වරායදටිය සදාකාලිකව ඉන්දියාවට පාවදන යුගයේ පාලකයන් මීකල හාමුදුරුවෝ කියලා ලියවෙනවා නම් හාමුදුරුවනේ ඒ ඉතිහාසයේ හාමුදුරුවෝ අපි ඒ ඉතිහාසයට අපි මොකද කියන්නේ? එසා ඒ ඉතිහාසයේ කොටස් කරුවෝ වෙන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා ජනාධිපතිතුමනි ආදරයෙන් කියන්නේ කරුණාකරලා මෙච්චරයි. ජනතා විරෝධය ප්‍රබලයි. මහා සංඝරත්නය විරුද්ධයි. කොමිස් ගන්න ව්‍යාපාරිකයෝ ටික දෙනෙක්ට ඕන ඇති. කරුණාකරලා ආදරයෙන් කියන්නේ මේක අතහැරලා දාන්න. එහෙම අතහැරලා කරන්න වැඩ තව ගොඩක් තියෙනවා. ඉස්ලාම් අන්තවාදය දවසින් දවස ශක්තිමත් වෙනවා. අපේ හාමුදුරනේ බෝම්බ පිපුරුවේ නැති වුණාට ඇතුලෙන් ක්‍රියාත්මක වීම බලවත්. සමහර ඔය මදු පිටින් කතා කරන බදුරු දීලා මදු පිටින් කතා කරන අසාස්සාලිලාට වඩා බොහොම ගැඹුරින් හිතලා නිහඬව ඔළුව අත ගාලා ගමන් යන තව පිරිස් ඉන්න බව අපි දන්නවා. ඒක වුන්ගෙන් මේක බේරගන්න ඕනේ. ඊළඟට අපේ වන සම්පත අපේ අහිංසක මිනිස්සු වේලක් නොකා ජීවත් වෙන මිනිස්සු හරියට ඉන්නවා රටේ ආන්දෝලන. ඒ නිසා මේ අවුරුදු 5 ඇතුළත අපි කරන්න ඕන දේ මිනිස්සුන්ගෙන් ඡන්දයක් ඉල්ලන්නේ නැතුව මේ අවුරුදු 5 ඉවර වෙනකොට මිනිස්සු ඡන්දෙ ඉල්ලන්නේ නැතුව ඡන්දේ දවස ඩික්ලෙයාර් කරාට පස්සේ ඇවිල්ලා ඡන්දේ දාන තරට හදන්න පුළුවන් හාමුදුරනේ. මේ මිනිසයා මස් මාළු කන මිනිහෙක් නෙමෙයි රාරක්කු බන මිනිහෙක් නෙමෙයි අපේ ජනාධිපතිතුමා. ඊළඟට එතුමා ධන දාන්නේ පස්සේ දුවන මිනිහෙක් නෙමෙයි. එතුමාට ලබා ගන්න දෙයක් නැහැ හාමුදුරනේ. එතුමා ඉන්න හැටි අපි දන්නවනේ. ගෙදර ගිහිල්ලා දවල්ට බත් එක කාලා ඇවිල්ලා වැඩ කරන්නේ ඔෆිස් එකේ. උදේ ඉඳලා රැ වෙනකන් දුක් විඳිනවා. එතකොට ඒ විඳින දුකේ ඒ මහන්සිය ප්‍රතිඵලය රටට ලැබෙන්න නම් ඒ දුකේ මහන්සිය ප්‍රතිඵලය රටට ලැබෙන්න නම් එතුමාට යම් පිරිසක් අතහරින්න වෙනවා. ඒ පිරිස අතහැරිය නැත්නම් මේක කරන්න බෑ. ඒ පිරිස අතහැරිය නැත්නම් මේක කරන්න බෑ. ඔබතුමන්ලට මතක ඇති ඔබතුමන්ලා මුණක් මූණු මට මතකයි දා හිටියා. පදනම් ආයතනයේ තිබුණ රැස්වීමක්. මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා හිටියා බෑ බලයටපත් වෙච්ච නැති දවස් ඒ කාලේ ඡන්දේ කාලේ. එතනදී මම කතාවක් කළා. ඒ කතාව කරද්දී මම කිව්වා ඒ දෙන්නා ඉස්සරහ එක කතාවක්. අපේ රටේ එක රජෙක් හිටියා. ඒ රජුරෝ තමන්ගේ දුව මුදට දැම්මා. මං අහන්නේ මෙතනත් ඉන්නේ තාත්තලානේ. මෙතන ඉන්න අම්මලා තාත්තලා ඔබට පුළුවන් ද ඔබේ දුව මුදට දාන්න? මේ තාත්තගෙන් මං අහන්නේ. දොස්තර මහත්තයා දුවක් ඉන්නවනේ. දුව මුදට දාන්න පුළුවන් ද තාත්තෙක්ට? මොන තාත්තෙක්ටද දුවෙක් මුදට දාන්න පුළුවන් මං අහන්නේ. ඒත් අපේ රටේ කරජෙක් තමන්ගේ දුව මුදට දැම්මා. ඒ මුදට දැම්මේ කුමක් වෙනුවෙන්ද? රට වෙනුවෙන්. ඒ තමයි විහාර මහදේවිය. තාත්තා තමයි කැලණිතිස්ස රජු. ඒ විහාර මහදේවිය තමයි අපේ රටේ ජාතිය පියා නිර්මාණය කරන්නේ. දුව මුදට දාන්න තාත්තා. කවුරුත් වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. ඒ නිසා මේ රට වෙනුවෙන් අපේ ජනාධිපතිතුමනි ඔබතුමන්ට අතහරින්න බැරි කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මේ රට වෙනුවෙන් ඔබතුමන්ට අතහරින්න බැරි කෙනෙක් ඉන්න විදිහක් නැහැ. ඒ නිසා එතෙන් අපි තීන්දුව අරගෙන හරි දේ නිවැරදි දේ තීරණය කරලා ඉලක්කයක් ඇතුව රටේ දේශීය සම්පත් වනය සතා සීපාව සංස්කෘතිය ජාතිය භාෂාව මේ සියල්ල ආරක්ෂා කරගෙන ලොකු ගමනක් යන්න තියෙනවා. ඒ වෙනුවෙන් අපි අපෙන් කරන්න තියෙන උපරිම ශක්තිය ලබා දෙන්නම්. හැබැයි මේ වැඩ බකල් කරන ඔය නිලධාරීන්ගෙන් සහ ඔය යම් එතුමා මොකද විදිහට ඔය තෙල් ප්‍රශ්නේදී ඔබ දකින්න දෙන පාම් ඔයිල් ප්‍රශ්නේ සීනි ප්‍රශ්නේ මේ මොනවද? එතුමන් වල අමාරුයි දාන මේ ළඟ ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. එයාගෙන් බේරිලා මේ කටයුත්ත කරන්න කියන ඉල්ලීමක් සිදු කරමින් අද දවසේ පෙළගැහෙන මේ කණ්ඩායම ඉදිරියට මේ රටට තියෙන අභියෝග බරපතලයි. ඒ සියලු අභියෝග ඉදිරියේදී රට වෙනුවෙන් පෙනී හිටින්නට අපි දිවිහිමියෙන් කැපවෙමු කියන යෝජනාව සිදු කරමින් අද මේ ආරාධිත දේශනේ සිදු කිරීමට අපට ආරාධනා කිරීම පිළිබඳව අපේ සංවිධායක මණ්ඩලය හැමදෙනාටම මගේ ස්තුතිය ගෞරවය පළ කරමින් හෙට දවසේ එන අභියෝග වෙනුවෙන් අපි හැම කෙනෙක්ම අපේ සියලු ශක්තිය යොදලා රට ආරක්ෂා කරගමු. මෙය
විරුද්ධවාදීන් එහෙමත් නැත්නම් රට කාපු රට වනසපු ඒ කාලකන්ණි දේශපාලන සංස්කෘතිය නැවත ගේන්න කරන සටනක් නෙමෙයි. අපි ඇති කරගත්තු නොවැම්බර් 16 රට හරිතැනට පත් කිරීමේ පාලකයා නිවැරදි කරලා ඉදිරියට අරන් යාමේ ගමනේ ආරම්භයක් හැටියට පමණක් බව සිහිපත් කරමින් ජාතික ව්‍යාපාරය අනුව පාලකයාට පාවාඩ එලන්නන් නොව ජාතික ව්‍යාපාරය අනුව පාලකයාට නාස්ලනුවෙන් ඇදලා පාර පෙන්වන්නම් බවට පත් විය යුතුයි කියන එකත් සිහිපත් කරමින් මම මගේ දෙසුම අවසන් කරනවා. හැම දිනාටම දරුවන් සරණයි.